සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම ළමයින්ට. ඉතින් අපි අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපොස උසස් පෙළ ගිණුම්කරණය කියන විෂය යටතේ අපි සාකච්ඡා කරන පාඩම් මාලාවේ හවුල් ව්‍යාපාර කියන පාඩමත් එක්ක. ඉතින් මම මේ පාඩමට යොමු වීමට ඉස්සෙල්ලා පොඩි ඉල්ලීමක් කරනවා. මේ පාඩම පළවෙනි වතාවට බලන අපේ ළමයෙක් නම් අනිවාර්යයෙන්ම මේ හවුල් ව්‍යාපාර කියන පාඩමට අදාළව න්‍යාය කොටස සාකච්ඡා කිරීම සඳහා අපි මීට කලින් වීඩියෝ එකක් ඉදිරිපත් කරා. ඉතින් මේ වීඩියෝ එකත් බලලා මේ පාඩමට ආවොත් අපිට පැහැදිලිව මේ අභ්‍යාසය කරගන්න පුළුවන්. ඊට අමතරව ළමයි මම අද බලාපොරොත්තු වෙනවා හවුල් ව්‍යාපාර ගානක විභාග ප්‍රශ්නයක්. නැත්නම් ඔයාලගේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රශ්නය කරද්දී අපිට key points කියන්නේ පහසු මාර්ග ටිකක් මම අද උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුල ඉඳන්ම අග වෙනකන්ම මම මේ උගන්වන සෑම දෙයක්ම සෑම වචනයක්ම හොඳින් අහගෙන ඉඳලා ඒ සම්පූර්ණ අවබෝධය තමන්ගේ මනසට ධාරණය කරගන්න කියලා ඉල්ලලා සිටිනවා. හොඳයි. තව ක්‍රියාකාරකමක් අපි පටන් ගන්න සූදානම් වෙනවා බොහෝ ශිෂ්‍යයන්ගේ බොහෝ ළමයින්ගේ ඉල්ලීම මත. එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ විභාගයට ඉලක්ක කරලා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා. අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සඳහා. ඉතින් ඒවා සාකච්ඡා කරද්දී ළමයි අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම අපේ ළමයින්ට මේ පේපර් එක දීලා පස්සේ දවසක වීඩියෝ එකක් මගින් මේක සාකච්ඡා කරන්න. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට මේ අභ්‍යාසය අරගෙන තනින් මේ අභ්‍යාසය කරලා ඊට පස්සේ වීඩියෝ එක බලලා ඒවල වැරදි නිවැරදිතාවය හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඉතින් ඒ සඳහා අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Facebook පිටුව. ඒතර අපේ Facebook පිටුව හරහා අපි පළ කරනවා ඒ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නය හෝ ප්‍රශ්න පත්‍රය. ඊට පස්සේ අපේ ළමයින්ට ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් අපේ Facebook පිටුව. මේ Facebook පිටුවට ලයික් එකක් දාලා එතනින් අපි ලබා දෙන තොරතුරු සියල්ලක්ම ලබා ගන්න කියලා මම ආරාධනා කිරීමක් සිදු කරනවා. හොඳයි. දැන් අද අපි පාඩම් විදියට සාකච්ඡා කරන්න යන්නේ ළමයි අපොස උසස් පෙළ 2016 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2016 හවුල් ව්‍යාපාර අභ්‍යාසය. ඒතර 2016 පාස් පේපර්ස් හවුල් ව්‍යාපාර අභ්‍යාසය අපිට පැමිණලා තියෙන්නේ දෙවෙනි රචනා ප්‍රශ්නේ ආයන්න කොටසෙන්. ඉතින් මම ආරාධනා කරනවා මේ අභ්‍යාසය මම කරන්න ඉස්සෙල්ලා ඔයාලටත් පාස් පේපර්ස් පොතක් ඒ වගේම මේ අභ්‍යාසය කරන්න වෙනම පොතක් සපය ගන්න මාත් එක්කම මේ අභ්‍යාසය කරන්න කියලා මම ආරාධනා කරලා සිටිනවා. හොඳයි. මුලින්ම අපි ළමයි මේ වගේ අභ්‍යාසයක් කියන්නේ හවුල් ව්‍යාපාර, සමාගම්, පොදු කාර්ය පිළිවෙල, ඒ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශ මේ වගේ පාඩමක් අපි කරන්න පටන් ගත්තී මුලින්ම අපි කරන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි මුලින් ඉඳන් අග වෙනකන් ගාන කියවන්න ඕනේ. විභාග ප්‍රශ්නේ ඔයාලට එන්නේ හැම ප්‍රශ්නයකදී මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි ළමයි මුලින් ඉඳන් අග වෙනකන් මේ අභ්‍යාසය නැත්නම් මේ ගාන කියවන්න. ඒ ගාන කියවලා අපිට දල අවබෝධයක් ලබා ගන්න ඕනේ මේ සපයලා තියෙන ගානේ ආකෘතිය පිළිබඳව. මොන වර්ගයේ ගානක්ද තියෙන්නේ? අපි දන්නවා එකින් එකට ගණන් වෙනස් ස්වරූපයේ ගණන් ඉන්න පුළුවන්. ඉතින් මේ ගාන පිළිබඳව දල අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මම ආරාධනා කරනවා මේ අභ්‍යාසයේ හැම කෙනෙක්ම තනියම අවබෝධයක් ලබා ගන්න කියවන්න කියලා එකපාරක්. මෙතන තියෙන්නේ බලන්න ලාභාලාභ සමසමව බෙදා ගන්නා රංග සහ එරංග උපදේශන සේවා සපයන ව්‍යාපාරයේ හවුල්කරු නුවර. ඒතර පැහැදිලි ළමයි මේ ව්‍යාපාරයේ උපදේශන සේවා සපයන ව්‍යාපාරය. ඒතර හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපි කතා කරද්දී අපිට එන්න පුළුවන් ප්‍රශ්න ආකාර දෙකකට දැන් බෙදා ගන්න පුළුවන්. එකක් තමයි සේවා සපයන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තොරතුරු දීලා මූල්‍ය ප්‍රකාශන හදන්න ඉන්න පුළුවන්. නැත්නම් අර ගැනුම් විකුණුම් කියන්නේ බහඬ තොග සම්බන්ධ ව්‍යාපාරයක් දීලා අපිට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඉන්න පුළුවන්. පැහැදිලිනේ? ඒතර මම පළවෙනි වීඩියෝ එකෙන් පැහැදිලි කරා කොහොමද තොග නැත්නම් ගැනුම් විකුණුම් සම්බන්ධව තියෙන ගානක අභ්‍යාසයක ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. දැන් මේ අභ්‍යාසයේ බැලුවොත් අපිට පේනවා අපිට ඇවිල්ලා තියෙන සේවා සපයන ව්‍යාපාරයක්. කියන්නේ උපදේශන සේවා සපයන ව්‍යාපාරයක්. ඒතර උපදේශන සේවා සපයන ව්‍යාපාරයක ආකෘතිය පොඩ්ඩක් අර ගැනුම් සහ විකුණුම් ආකෘතියට වෙනස් වෙනවා. එතනදී අපි මුලින්ම උපදේශන ආදායම. ඒ කියන්නේ ඒ අදාළ සේවාව තියෙනවනේ ව්‍යාපාරයේ සපයන ඒ මූලික වශයෙන්ම සපයන සේවාව මූලික ආදායම. මේ අභ්‍යාසයට අදාළ උපදේශන ආදායම. ඒකෙන් අඩු කරනවා ඒ උපදේශන සේවා සැපීම සඳහා යන වියදම. ඒ කියන්නේ උපදේශන වියදම. පැහැදිලිද? ඒතර උපදේශන ආදායම උපදේශන වියදම අඩු කරලා අපිට ගණනය කරන්න පුළුවන් දර ලාභය.
ඊට පස්සේ දල්ලාභයෙන් පල්ලෙහාට අපි සාමාන්‍ය ආකෘතියක ආකාරයට තමයි ගණනය කිරීම සිදු කරන්නේ. වෙනත් ආදායම් එකතු කරනවා. ඒකෙන් වියදම් අඩු කරලා අපි ලාභය ගණනය කර ගැනීමක් සිදු කරනවා. ඒ නිෂ්පාදන ව්‍යාපාරයකයි සේවා ව්‍යාපාරයකයි වෙනස් වෙන්නේ ඔය ටික. ඒකින් හොඳට අවබෝධයෙන් ඉන්න. පැහැදිලිද? එතනින් එහාට සාමාන්‍ය විදිහට තමයි අපි ගිණුම්කරණය සිදු කරන්නේ. පැහැදිලිද? හොඳයි. දැන් මේ අභ්‍යාසය කියවන් ගත්තම ඊට පස්සේ දීලා තියෙනවා හවුල් ගිවිසුම. හවුල් ගිවිසුම කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා. කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කාරය එකතු වෙලා මේ හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගත්තොත් ඒකට අපි කියනවා හවුල් ගිවිසුමක් කියලා. ඒතර හවුල් ගිවිසුමට අදාළ තොරතුරු ටිකක් පහත දීලා තිනවා ළමයි. ඊට පස්සේ තියෙනවා ශේෂ පිරික්සුම. ඒතර ශේෂ පිරික්සුමේ තොරතුරු ටිකක් දීලා දෙනවා මම කියවන්නේ නැහැ. මම අභ්‍යාසය කරද්දී මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට පස්සේ අතිරේක තොරතුරු ටිකක් අපිට සපයලා තියෙනවා. පැහැදිලිද? ඒතකොට ළමයි එන හවුල් ව්‍යාපාර අභ්‍යාසයක් ඒකේ ආකෘතිය සමන්විත වෙන්නේ අපිට දෙනවා ළමයි හවුල් ගිවිසුමේ කොටසක්. ඒ වගේම ශේෂ පිරික්සුමක් දෙනවා. ඒ වගේම අපිට අතිරේක තොරතුරු දෙනවා. පැහැදිලි කරගන්න සාමාන්‍යයෙන් ගොඩක් හවුල් ව්‍යාපාර ගණන් බහුතරයක් හවුල් ව්‍යාපාර ගණන් කොටස් තුනකින් සමන්විතයි. එකක් තමයි හවුල් ගිවිසුමට අදාළ කොටස. ඊට පස්සේ ශේෂ පිරික්සුමට අදාළ කොටස. ඊට පස්සේ අතිරේක තොරතුරු වලට අදාළ කොටස. ඔය මුලින්ම අපි කරන්නේ සාමාන්‍යයෙන් අතිරේක තොරතුරු කොටස කරලා දෙවණියට අපි එනවා හවුල් ගිවිසුමට. ඊට පස්සේ හවුල් ගිවිසුමට අදාළ ගැළපීම් කරලා අවසානයේ තමයි අපි යන්නේ ශේෂ පිරික්සුමට. එහෙනම් ඒ අවබෝධයත් එක්ක අපි මේ අභ්‍යාසය කරමු. දැන් එන අවශ්‍ය වන්නේ කියලා අපෙන් ඉල්ලලා තියෙන්නේ මොනවද කියලා බලන්න. මෙතන අපි අභ්‍යාසයේ අතිරේක තොරතුරු කියවන් යද්දී ඔයාලට පේන්නේ නැති. එතන කියනවා බැංකු ප්‍රකාශනයක් සම්බන්ධයෙන්. දැනටමත් අපේ ළමයි බැංකු පාඩම පිළිබඳව දල අවබෝධයක් ඇති. අපි දන්නා හැම මාසෙකම අවසානයේ බැංකු ප්‍රකාශනයක් ව්‍යාපාරයට එවනවා. ඒ බැංකු ප්‍රකාශනය වපුවහම ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමයි ඒ බැංකු ප්‍රකාශනයයි අසමාන වෙන්න බලපාන. කියන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි හැම වෙලාවෙම සමාන වෙන්නේ නැහැනේ. අසමාන වෙන අවස්ථා තියෙනවා. ඒ අසමාන වෙන අවස්ථා ගැළපීම සඳහා අපි පිළියෙල කරන ගිණුම් දෙකක් තියෙනවා. ඒ පිළිබඳව අපේ ළමයි දන්නවා ඇති. එකක් තමයි ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ කිසියම් අඩුපාඩුවක් නැත්නම් වැරද්දක් තිබුණොත් ඒ වැරද්ද නිවැරදි කිරීම සඳහා අපි පිළියෙල කරනවා සංශෝධිත මුදල් පාලන ගිණුම. ඒ වගේම බැංකුවේ කිසියම් වැරද්දක් සහ බැංකුවේ කිසියම් අඩුපාඩුවක් තිබ්බොත් ඒක සටහන් කිරීම සඳහා අපි පිළියෙල කරනවා බැංකු සිස්ටම් ප්‍රකාශනය. ඉතින් ඒ පිළිබඳව අපේ ළමයින්ට දල අවබෝධයක් ඇති කියලා මම අපේක්ෂා කරනවා. පැහැදිලිද? හරි. දැන් අවශ්‍ය වන්නේ එකට ගියහම ළමයි අපෙන් අවශ්‍ය වන්නේ කියන තැන ඉල්ලලා තියෙනවා සංශෝධිත මුදල් පාලන ගිණුම. කියන්නේ මුදල් පාලන ගිණුම ශේෂය සංශෝධනය කරන්න. ඊට පස්සේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්න. ඒතකොට සංශෝධිත මුදල් පාලන ගිණුම T ගිණුමක ආකෘතියක් ගන්නවා. බැංකු සැසඳුම් ප්‍රකාශනය අපි ගත්තාම සරල බැංකු සැසඳුම් ප්‍රකාශනයකදී මුලින්ම අපි ලියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය. ඒකට සාමාන්‍යයෙන් අපි එකතු කරනවා නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්. එකෙන් අඩු කරනවා තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක්. අවසාන වශයෙන් අපි උත්තරයට ගන්නේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. ඒ තොරතුරු ටික මම දැනටම ආකෘතියක සටහන් කරගත්තා. මම අපේ ළමයින්ටත් ආරාධනා කරනවා මේ ගිණුම් දෙක ඔයාලා සපයගෙන තියෙන පොත්වල සටහන් කරගන්න කියලා. හොඳයි. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා තමයි ආදායම් ප්‍රකාශනය සහ ලාභ විසර්ජන ගිණුම. මම පළවෙනි කොටසේදී පැහැදිලි කරා ආදායම් ප්‍රකාශනය සහ ලාභ විසර්ජන ගිණුම සම්බන්ධයෙන්. ඉතින් මම ඒකත් දැනටමත් පිළියෙල කරගෙන ඉවරයි. එතනදී පොඩි සැලකිලිමත් භාවයක් දෙන්න ළමයි. මෙතන ගොඩක් වෙලාවට අපිට විභාග ප්‍රශ්නයේ සපයන්නේ එක්කෝ හවුල්කාරයෙක් ව්‍යාපාරයට එන එකක් හෝ නැත්නම් ව්‍යාපාරයේ දැනට ඉන්න හවුල්කාරයෙක් ව්‍යාපාරයෙන් විශ්‍රාම යන එකක්. ඒ කියන්නේ හවුල්කාරයෙක්ව බඳවා ගැනීමක් හෝ හවුල්කාරයෙක් විශ්‍රාම යන තොරතුරු වලට අදාළ ගැළපීම් තමයි අපෙන් ගොඩක් වෙලාවට හවුල් ව්‍යාපාර ගන්න ඉල්ලන්නේ. එතකොට මෙතන මේ හවුල් ව්‍යාපාරේ නම ලියද්දී සමහර ළමයින්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි හිතමු ABC කියලා හවුල්කාරයෙක් තුන්දෙනෙක් හිටියා. ABC කියලා හවුල්කාරයෙක් තුන්දෙනෙක් හිටියා. C කියන හවුල්කාරයා විශ්‍රාම යනවා. එතකොට ළමයි අපි හවුල් ව්‍යාපාරයේ නම ලියද්දී ඒ C කියන හවුල්කාරයාගේ නම ලියන්නේ නැහැ. මොකද අපි මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දිනයේදී.
අවසාන දිනේ වෙද්දී එයා තවදුරටත් ව්‍යාපාරයේ හවුල්කාරයෙක් නෙමෙයි නම් එයාගේ අපි නම ලියන්නේ මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී. පැහැදිලිනේ? එතකොට අපි තව උදාහරණයක් ගමු. අපි දමු හවුල්කාරයෙක් බඳවා ගන්න අභ්‍යාසයක්. ඒ අවස්ථාවේදී AB කියලා හවුල්කාරයෙක් දෙන්නෙක් ඉන්නවා. C කියන හවුල්කාරයව බඳව ගන්නවා. එතකොට ගිණුම් වර්ෂයේ අවසාන වෙද්දී මේ C කියන හවුල්කාරයා ව්‍යාපාරය ඇතුලේ ඉන්නවනේ. කියන්නේ හවුල්කාරයෙක් විදිහට ඉන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ නම ලියද්දී එයාගේ නමක් ලියන්න ඕනේ. පැහැදිලිද? ඒතර අවස්ථා දෙකයි. හවුල්කාරයෙක් විශ්‍රාම යනවා නම් එයාගේ නම කොහොමවත් ලියන්නේ නැහැ. හවුල්කාරයෙක්ව බඳවා ගන්නවා නම් එයාගේ නමත් එක්ක තමයි මේ මූල්‍ය ප්‍රකාශන වල අපි සටහන් කරන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපි ඉගෙන තියෙන ළමයි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරා. මෙතනදී මේ ගාන කියවනම් අපේ ළමයි පැහැදිලි හවුල්කාරයෝ දෙන්නෙක් ඉන්නවා ව්‍යාපාරේ. හවුල්කාරයෝ දෙන්නෙක් ඉන්නවා රන්ද සහ එරංග කියලා. ඊට පස්සේ නව හවුල්කාරයෙක් එනවා ව්‍යාපාරයට උදාර කියලා. ඉතින් රංග එරංග උදාරට අදාළව මම ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුමේ තීර 3කින් පිළියෙල කරගත්තා. පැහැදිලි? හරි. මේ ආකෘතිය සකස් කරගෙන පිළිබඳව අපේ ළමයින්ගේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. ඒකින මම පොඩ්ඩක් වේගෙන් කියලා දුන්නේ. දැන් අපි අභ්‍යාසයට යමු. මම අභ්‍යාසයේ නැවත මතක් කරන්නම් අපි කරන පිළිවෙල. පළවෙනි එක තමයි අතිරේක තොරතුරු අපි මුලින්ම ගිණුම් ගත කරලා ඉන්න ඕනේ. දෙවෙනි එක තමයි හවුල් ගිවිසුම ගිණුම් ගත කරලා ඉන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි ගිණුම් ගත කරන්න ඕනේ ශේෂ පිරික්සුම. පැහැදිලිද? හොඳයි. දැන් එහෙනම් පළවෙනි අතිරේක තොරතුරු වලින් ළමයි ඒකේ කියනවා උදාර පහත දෑ ප්‍රාග්ධනයේ ලෙස ගෙන නෙන්නලදී. අපි ගාන කියවද්දී අපි දැක්කා උදාර කියන හවුල්කාරය තමයි ව්‍යාපාරයට බඳවා ගන්නේ. ඒ බඳවා ගද්දී ළමයි බඳවා ගන්න දිනේ වැදගත්කමක් තියෙනවා. මම පැහැදිලි කරන්නම් ඇයි කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු මේ හවුල්කාරයව බඳව ගන්නේ වසර මුල කියලා. වසර මුල නම් ළමයි මේ හවුල්කාරයව බඳව ගන්නේ. මේ හවුල්කාරයා වසර මුල ඉඳන් වසර අවසානයේ වෙනකම් ව්‍යාපාරයේ ඉන්නවනේ. එතකොට එයාට ව්‍යාපාරයේ ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස් යනාදී හිමි වෙන්න ඕනේද නැද්ද? පැහැදිලිද මම කියන්නේ? හවුල්කාරයව බඳව ගන්න වසර මුල නම් වර්ෂය පුරාවට මෙයා ව්‍යාපාරයේ ඉන්නවා. එහෙනම් එයාටත් මේ ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස් කියන ඒවා සඳහා හිමිකමක් තියෙනවා. පැහැදිලි? නමුත් හවුල්කාරයව බඳව ගන්න වසර අග නම් කියන්නේ වර්ෂයේ ගිණුම් කටයුතු කරලා ඉවර වෙලා අවසාන දිනේ නම් එයාට මේ ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ පිළිබඳව අයිතියක් හිමිකමක් නැහැ. ඒක පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඉන්න ඕනේ. ඒතර මේ ව්‍යාපාරේ අපිට සපයලා තියෙන ව්‍යාපාරේ හවුල්කාරයව බඳව ගන්න වසර මුල බඳව ගන්න නිසා එයාට මේ තුන හම්බෙනවා කියන අවබෝධය අපේ ළමයින්ගේ ඔළුව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පැහැදිලිනේ? හොඳයි. දැන් ඉතින් මේ හවුල්කාරයව උදාරව බඳව ගද්දී කාර්යාල උපකරණ විදියට 700ක් ගේනවලු එයා ප්‍රාග්ධනයේ විදිහට. ඒ වගේම මුදල් ප්‍රාග්ධනයේ විදිහට මුදලින් ගේනවලු රුපියල් ලක්ෂ 3ක්. කියන්නේ 300ක්. ඊට පල්ලෙයන් කියන ළමයි කෙසේ වුවද උදාර ගෙනා මුදල පමණක් ගිණුම් පොත්වල සටහන් කර ඇත. දැන් බලමු ශේෂ පිරික්සුමට ගිහිල්ලා එහෙනම් උදාර ගෙනාපු මුදල ගිණුම් පොත්වල සටහන් වෙලා තියෙනවද? ශේෂ පිරික්සුම කියවද්දී අවසානයේදී ඔයාලට පේනවා ළමයි උදාර ගෙනා මුදල කියලා ගිණුමක සටහන් වෙලා තියෙනවා 300ක් බැරපැත්ත. එහෙනම් උදාර ගෙනාපු මුදල මේ ගිණුම් පොත්වල සටහන් වෙලා තියෙනවා. නමුත් උදාර ප්‍රාග්ධනයේ විදිහට කියන ප්‍රමාණය අපි සටහන් කරන්න ඕනේ ප්‍රාග්ධන ගිණුමේ. නැත්නම් උදාර ගෙනාපු මුදල් ගිණුමක නෙමෙයි. පැහැදිලිද? එහෙනම් ඒ තියෙන 300 දැන් අපිට සටහන් කරගන්න පුළුවන් ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිණුමේ. ඒතර අපි සටහන් කරන ළමයි මුදල්නේ ප්‍රාග්ධනයේ විදිහට ගෙනාවේ. ඒකින්ද මුදල් කියලා උදාරට අදාළ 300ක් සටහන් කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ කියනවා නමුත් අර උදාර ගෙනාපු මුදල විතරයි ගිණුම් පොත්වල සටහන් වෙලා තියෙන්නේ. එයා ගෙනාපු කාර්යාල උපකරණය ගිණුම් පොත්වල සටහන් වෙලා නැහැ. ඒතර කාර්යාල උපකරණය සටහන් වෙලා නැත්නම් අපි මේ කාර්යාල උපකරණයත් සටහන් කරන්න ඕනේ. එහෙනම් එයාගේ ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ ළමයි. කාර්යාල උපකරණ කියලා 700ක්. පැහැදිලිද? මුදල් කියලා 300ක් බැර වෙනවා. කාර්යාල උපකරණ කියලා 700ක් බැර වෙනවා. පැහැදිලිද? එතනින් පල්ලෙහාට අපිට තියෙනවා
උදාර බඳවා ගන්න අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය දහස් වලින් 1800ක් ලෙස ඇස්තමියන්තු කර ඇත. හරි. ඒතකොට විශේෂ ගැළපෙල්ලක් තමයි හවුල් ව්‍යාපාර වලට අදාළව තියෙන හවුල්කාරයෙක් විශ්‍රාම යනවා නම් හරි හවුල්කාරයෙක් ව්‍යාපාරයට බඳව ගන්නවා නම් හරි අපි කීර්ති නාමයේ සම්බන්ධයෙන් ගැළපීමක් සිදු කරන්න ඕනේ. පැහැදිලි? හරි. මම ඔය ලේසි විදියක් කියලා දෙන්නම් ඒක මතක තියාගන්න. හොඳට අහගෙන ඉන්න. හරි. අපි ළමයි සමහර ව්‍යාපාර තියෙනවා මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ව්‍යාපාරයේ කීර්ති නාම ගිණුමක් පවත්වා ගන්නවා. පැහැදිලිද? නැත්තම් ඒ ව්‍යාපාරයේ කීර්ති නාම ගිණුමක් පවත්වා ගන්නේ නැතුව කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිණුම තුලින්ම ගලපනවා. පැහැදිලිද? හරි. මම තව පැහැදිලි කිරීමක් කරන්නම්. අපි හිතමු මේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය තමයි කීර්ති නාමයේ සඳහා කීර්ති නාම ගිණුමක් පවත්වා ගැනීම කියලා. එතකොට සටහන් කරන ද්විති සටහන තමයි කීර්ති නාම ගිණුම හර කීර්ති නාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. කීර්ති නාම කියලා වත්කම් ගිණුමක් හර වෙලා මේ ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ කීර්ති නාම ගිණුම පවත්ව ගන්නවා නම්. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්නේ ළමයි පැරණි හවුල්කරුවන්ට පැරණි ලාභ අනුපාතය. පැහැදිලිද? ඒතර පැරණි හවුල්කරුවෝ මේ ව්‍යාපාරයට අදාළව රංග සහ රංග. පැරණි ලාභ අනුපාතය අපිට අභ්‍යාසයේ මුලින්ම කිව්වා සමව තමයි ඒගොල්ලෝ මුලින්ම ලාභ බෙදාගත්තේ. එහෙනම් ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ පැරණි හවුල්කරුවන්ට පැරණි ලාභ අනුපාතයට කියන්නේ සමව කීර්ති නාම ගිණුම හර වෙන්න ඕනේ ඒ කීර්ති නාමයේ ප්‍රමාණය. පැහැදිලිද? හැබැයි ගොඩක් වෙලාවට ළමයි මේ අභ්‍යාසයට අදාළව අපි කීර්ති නාම ගිණුමක් පවත්වා ගන්නේ නැහැ. කීර්ති නාමයේ ගැළපීම සඳහා කීර්ති නාම ගිණුමක් පවත්වා ගන්නේ නැහැ. ඒක අපේ අභ්‍යාසයේ පැහැදිලිව කියනවා. ඔයාලා අභ්‍යාසය හොඳට කියවුවා නම් හවුල් ගිවිසුම බලන්න. හවුල් ගිවිසුමේ දෙවෙනි වගන්තියේ තියෙනවා ව්‍යාපාරේ කීර්ති නාම ගිණුමක් පවත්ව ගන්න නැහැ. කීර්ති නාමයේ ගලපන්නේ ප්‍රාග්ධන ගිණුම තුල. කීර්ති නාම ගිණුම පවත්වා ගන්න නැත්නම් කීර්ති නාමයේ ගලපන්න ඕනේ ප්‍රාග්ධන ගිණුම තුලින්ම තමයි. ඒතර පොඩි දෙයක් වෙනස් වෙනවා. කීර්ති නාම ගිණුම නෙමෙයි හර වෙන්නේ ළමයි ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. පැහැදිලිද? එතකොට ප්‍රාග්ධන ගිණුම හර වෙනවා නව හවුල්කරුවන්ට නව ලාභ අනුපාතයට ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා පැරණි හවුල්කරුවන්ට පැරණි ලාභ අනුපාතයට. හොඳට මතක තියාගන්න හවුල්කාරයෙක් විශ්‍රාම ගියා හවුල්කාරයෙක් ව්‍යාපාරයට බඳව ගත්තත් ඒ සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. මොකද ප්‍රාග්ධන ගිණුම හර වෙනවා නව හවුල්කරුවන්ට නව ලාභ අනුපාතයට. නව හවුල්කරුවෝ කියන්නේ අර බඳව ගත්තයින් හරි විශ්‍රාම ගියයින් හරි පස්සේ ඉන්න කට්ටිය. දැන් මේ අභ්‍යාසයට අදාළව එකිනෙක බඳව ගත්තානේ. ඒතකොට මේ තුන් දෙනාම තමයි නව හවුල්කාරයෝ. පැහැදිලි? රංගේ රංග සහ උදාර කියන තුන් දෙනාම. ඒගොල්ලන්ට තමයි ප්‍රාග්ධන ගිණුම හර වෙන්නේ. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්නේ පැරණි හවුල්කරුවන්ට පැරණි ලාභ අනුපාතය. කියන්නේ රංගට සහ රංගට විතරයි ප්‍රාග්ධන ගිණුම බැර වෙන්නේ. පැහැදිලිද? හොඳයි. ඒතකොට බලන්න ප්‍රාග්ධනයේ විදිහට කීර්ති නාමයේ විදිහට අපි කීය බෙදන්න ඕනද කියලා ඒගොල්ලන්ට. කීර්ති නාමයේ විදිහට දැන් කීර්ති නාම අපි සටහන් කරමු ප්‍රාග්ධන ගිණුම තුලින්. එහෙනම් පැහැදිලි කරා ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ කීර්ති නාමයේ කියලා පැරණි ලාභ අනුපාතයට. ඒතකොට 1800 පැරණි ලාභ අනුපාතය එකට එක. ඒ කියන්නේ සමවනේ. ඒ කියන්නේ 900යි 900යි. රංගට සහ රංගට 900යි 900යි විදිහට බැර වෙන්න ඕනේ. පැහැදිලි. ඒතර ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕනේ නව හවුල්කරුවන්ට නව ලාභ අනුපාතය. නව හවුල්කාරයෝ තමයි රංගේ රංග සහ උදාර කියන තුන් දෙනාම. නව ලාභ අනුපාතය අපිට අභ්‍යාසයේ සපයලා තියෙන ළමයි 2:2 එකයි. 2:2 එකයි. එහෙනම් මේ 1800 ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕනේ කීර්ති නාමයේ කියලා 2:2 එක අනුපාතයක. ඒ කියන්නේ 720යි 360. පැහැදිලි? 720යි 360.
එහෙම තමයි කීර්ති නාමය අපි සටහන් කරන්නේ ප්‍රාග්ධන ගිණුම තුලින් සටහන් කරද්දී. මම හිතනවා අපේ ළමයින්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. හොඳයි. දැන් අපි ඉස්සරහට යන අභ්‍යාසයේ මේ පාඩමේ ඉස්සරහට යද්දී බලන්න ඊළඟට අපිට සපයලා තියෙනවා තොරතුරු. ඒ තොරතුරේ කියන ළමයි උදාර බඳවා ගන්න අවස්ථාවේදී කීර්ති නාමය ඒක හරියි. දේපල පිළිවෙල සහ උපකරණ පිරිවැය මත වාර්ෂිකව 10%ක් ක්ෂය කරන්න ඕනේ. දේපල පිරිවැය සහ උපකරණ පිරිවැය මත වාර්ෂිකව 10%ක් ක්ෂය කරන්න ඕනේ. දැන් ඔයාලා ශේෂ පිරික්සම හොඳට කියෙව්වොත් ශේෂ පිරික්සමේ සපයලා තිබ්බද නැද්ද? දේපල පිරිවැය සහ උපකරණ ක්ෂය කියලා කොටසක්. දේපල පිරිවැය සහ උපකරණ ක්ෂය කියලා 1800ක් සපයලා තිබ්බද නැද්ද? සපයලා තිබ්බා. එහෙනම් මේ අපිට මේ අතිරේක තොරතුරු වල ආයෙ කියන්නේ දේපල පිළියෙත සහ උපකරණ 10%ක් ක්ෂය කරනවා කියලා. ඒකට හේතුව තමයි උදාර කියන අලුත් හවුල්කාරය ගෙනාවු කාර්යාල උපකරණ 700 ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් වුනේ නැහැ කිව්වනේ. එහෙනම් අනිවාර්යෙන්ම ওই දේපල පිළියෙත සහ උපකරණ ක්ෂය ඇතුලේ උදාර ගෙනාවු 700 නැහැ. 700 අදාළ ක්ෂය නැහැ. එහෙනම් අපි ඒකට අදාළ ක්ෂය ගණනය කරන්න ඕනේ. එහෙනම් ඒ සඳහා තමයි ඔය ක්ෂය අනුපාතය අපිට සපයලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් 700ට 10ක් පැහැදිලි 70යි. ඉතින් මෙතන බලන්න ශේෂ පිරික්සුමේ ක්ෂය කියලා 1800ක් තියෙනවා. උදාරගෙන ආපු මෝටර රථයේ ක්ෂය 70යි. එතකොට මුළු ක්ෂය වෙනවා 1870යි. එතකොට අපිට මෙතන වියදම් යටතේ සටහන් කරන්න පුළුවන්. දේපල පිළියෙත උපකරණ ක්ෂය 1870යි. පැහැදිලිද? හරි. අපි ඊළඟ ගැලපෙන්නට යමු. ඒකේ තියෙනවා 2016 1 දින හවුල් ව්‍යාපාරය සේවාදායකයෙකු වෙත මාසිකව රුපියල් 100ක ගාස්තුවකට උපදේශන සේවා සැපයීමට ගිවිසුමකට ඇතුළත් විය. සේවාදායකයෙක් සමග 2016 1 සේවා සපයන්න ගිවිසුමකට බැඳලා තියෙනවා මාසෙකට රුපියල් ලක්ෂයක් නැත්නම් දහස් වලින් 100 ගානේ. ඊට පස්සේ කියනවා මෙදින සේවාදායකයා 500ක් ගෙවූ අතර ඒ උපදේශන ආදායම වලින් සටහන් කරත. එදා ඒ සේවාදායකයා කියන අපි සේවාව සපයන පුද්ගලයා 500ක් අපිට ගෙවලා අපි ඒ 500ම උපදේශන ආදායම වල දාලා. දැන් අපි බලමු මේක හරියද කියලා. බලන්න අපි සේවාව ළමයි සපයන්න ගිවිසුමකට බැඳලා තියෙන 2016 1 මේ ගිණුම වර්ෂය ඉවර වෙනවා 2016 3:31. මට කියන්න මේ ගිණුම් වර්ෂයට අදාළව එයා සපයලා තියෙන මාස ගාන කීයද? මාස 3යි. මාස 3යි. ඒකට අභ්‍යාසයෙන් කියනවා එක මාසයක් සඳහා ඒ සේවා ගාස්තු විදිහට අය කරන්නේ 100ක්. දහස් වලින් 100ක්. එතකොට 100 වැඩි කිරීම 3. කීයද? 300. එහෙනම් අපි මේ සේවාව සපයලා අපිට මේ වර්ෂයේ සේවා ආදායම් විදිහට සටහන් කරගන්න පුළුවන් 300යි. නමුත් එදිනම යාට 500ක් ලැබිලා ඒ සියලුම ප්‍රමාණය සේවා ආදායම් තුල සටහන් කරලා තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ 500ම සේවා ආදායම් තුල සටහන් කරන්න බෑ. 300යි සේවා ආදායම් තුල සටහන් කරන්න පුළුවන්. එහෙනම් 500න් 300ක් ගියහම ළමයි එහෙනම් එයා කීයක් වැඩිපුර සේවා ආදායම් විදිහට සටහන් කරලාද 200ක්. එහෙනම් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමේ සේවා ආදායම් කියලා අපිට සපයලා තියෙනවා 8600ක්. ඒ 8600 ඇතුලේ ඇතුළත් වෙනවා මේ 500ක්. නමුත් 500ම ඇතුළත් කරන්න බෑ 300 ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් එකෙන් 200ක් අඩු කරන්න ඕනේ. එතකොට එහෙනම් 8600න් අපි 200ක් අඩු කරනවා නිවැරදි සේවා ආදායම හොයා ගැනීම සඳහා. දැන් ළමයින්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ 200 සේවා ආදායම් වලට ඇතුළත් වෙන්නේ නැත්නම් කොහෙද ඇතුළත් වෙන්නේ? මේ ළමයි අත්තිකාරම් නැත්නම් ඉදිරියට ලද සේවා ආදායම්. ඊළඟ වර්ෂයක් සඳහා ලද සේවා ආදායම්. අපි දන්නවා ඊළඟ වර්ෂයක් සඳහා ආදායමක් ලැබුණාම ඒක මේ වර්ෂයේ ආදායමක් නෙමෙයි. ඒක අපිට ජංගම වගකීමක්. එහෙනම් මේ 200 සටහන් වෙන්න ඕන ළමයි ජංගම වගකීම් යටතේ. පැහැදිලිනේ? අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඉල්ලලා නැති නිසා අපිට ඒක කොහෙවත් සටහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලි? හොඳයි. දැන් බලන්න ඊළඟ අභ්‍යාසය ඊළඟ ගාන ඒකෙදි තියෙනවා ළමයි 2016 3:31කට හවුල් ව්‍යාපාරයේ බැංකු පිළිමේ ශේෂය සහ
බැංකු ප්‍රකාශනයේ ශේෂය. කියන්නේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුම සහ බැංකුව විසින් එවපු බැංකු ප්‍රකාශනයේ ශේෂයන් දෙක අසමාන වෙලා. ඒතකොට ඒ සම්බන්ධයෙන් අපි පිළියෙල කරන ගිණුම් දෙකක් තමයි සංශෝධිත මුදල් පාලන ගිණුමයි බැංකු සැසුම් ප්‍රකාශනයයි. මම කිව්වා සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්නේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ කිසියම් වැරදි සහ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න. බැංකු සැසුම් ප්‍රකාශනය හදන්නේ බැංකුවේ වැරදි සහ අඩුපාඩු සටහන් කරන්න. පැහැදිලිද? ඒතකොට ඒ දෙකේ අපිට මේ දීලා තියෙන වැරදි සහ අඩුපාඩු අපි නිවැරදිව සටහන් කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. අපි එකේ කියලා බලමු. පළවෙනි එක තියෙනවා බැංකුවේ ඍජුව තැන්පත් කරන ලද රුපියල් 300ක උපදේශන ආදායම් ගිණුම් පොත්වල සටහන් කර නොතිබුණි. ඒ කියන්නේ කවුරු හරි අපි සේවාව සපයපු පුද්ගලයෙක් කෙලින්ම ගිහිල්ලා බැංකුවට සල්ලි දාලා. ඒතර අපි එහෙම සල්ලි දාලා කියලා ළමයි දැනගන්නේ බැංකු ප්‍රකාශනය ආපුවම. ඒතර බැංකු ප්‍රකාශනය ආපුවම අපි දැනගන්නවා අපි සේවාව සපයපු සේවාදායකේ රුපියල් 300ක් අපේ account එකට දාලා කියලා. ඒතර අපි කොහොමද සටහන් කරගන්නේ? එතකොට මුදල් වැටිලා නිසා අපි ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම හර කරගන්න ඕනේ. ඒක ආදායමක් නිසා උපදේශන ආදායම් ගිණුම බැර කරගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඒක සටහන් කරද්දී සංශෝධිත මුදල් පාලන ගිණුම හර වෙන්න ඕනේ උපදේශන ආදායම් කියලා 300ක්. උපදේශන ආදායම් කියලා 300ක් හර වෙන්න ඕනේ සංශෝධිත මුදල් පාලන ගිණුම. ඒ වගේම උපදේශන ආදායම් වලට 300ක් එකතු වෙන්න ඕනේ. පැහැදිලිද? ඒතර උපදේශන ආදායම් කියලා ශේෂ පිරික්සුමේ 8600ක් තිබ්බා. ඒකෙන් අපි 200ක් අඩු කරා ඉස්සෙල්ලා ගැලපීමකදී දැන් ආයේ 300ක් එකතු වෙනවා. ඒතර සම්පූර්ණ ප්‍රමාණය එතන 8700ක් වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ තමයි ඉස්සරහට යද්දි තව ගැලපිල්ලක් තියෙනවා. උපදේශන සේවාවක් වෙනුවෙන් රංගගේ බිරිඳගෙන් ලද රුපියල් 50000ක චෙක්පත බැංකුවේ තැන්පත් කරනව උපලබ්ධි නැත. අපි දන්නවා තැන්පත් කළත් උපලබ්ධි නොව චෙක්. ඒ කියන්නේ අපි චෙක් එකේ ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරලා නමුත් බැංකුවේ තියෙන ජංගම ගිණුමට තාම වැටිලා නැහැ. මොකද අපි තැන්පත් කරපු ගමන් බැංකුව account එකට දාගන්නේ නැහැ. ඒගොල්ලෝ නිෂ්කාශනාගාරයකට යවලා ඒක පැහැදිලිනේ. මම හිතනවා ඔයගොල්ලන්ට බැංකු පාඩම් පිළිබඳව සරල දාලා අවබෝධයක් ඇති. මම පොඩ්ඩක් කියලා දීලා එතනින් යන්නම්. මේ පාඩමක් කරන්න ඕන නම් ඔයාලා ඒක කියන්න මම මේ පාඩමට අදාළ වීඩියෝ එකක් කරන්න. හොඳයි. ඒතකොට තැන්පත් කළත් නිෂ්කාශනයේ නොචෙක් නැත්නම් තැන්පත් කළත් උපලබ්ධි නොචෙක් කියන අපි තැන්පත් කරලා තාම බැංකුවේ ගිණුමට වැටිලා නැහැ. ඒතකොට ඒක ව්‍යාපාරයේ අඩුපාඩුවක්ද බැංකුවේ අඩුපාඩුවක්ද? බැංකුවේ අඩුපාඩුවක්. අපි ව්‍යාපාරයෙන් චෙක් එක තැන්පත් කරපු ගමන් අපේ මුදල් පාලන ගිණුමේ සටහන් කරගන්නවා. නමුත් නිෂ්කාශනය වෙලා නැති නිසා බැංකුවේ සටහන් වෙලා නැහැ. ඒතර බැංකුවේ අඩුපාඩුවක් ඒක. එහෙනම් ඒක සටහන් කරන්නේ බැංකු සැසුම් ප්‍රකාශනය. ඒතර මම ගොඩ තැන්පත් කළත් උපලබ්ධි නොවුසේ නැත්නම් තැන්පත් කළත් නිෂ්කාශනය නොවුසේ අපි අඩු කරන්න ඕනේ. තාලංගවල ප්‍රශ්නේ දැනෙනවා ඇයි මේක අඩු කරන්න එකතු කරන්න තිබ්බන්නේ කියලා. අඩු කරන්න හේතුව තමයි මෙතන උඩට අපි දාන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය. එන්නේ මේකෙන් අපි හොයන ශේෂය යටට දාන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒතර පැහැදිලි කරගන්න ළමයි බැංකු සැසුම් ප්‍රකාශනය කියන්නේ සංශෝධනීය නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් නෙමෙයි. ඒක තනිකරම සංසන්දනය කරනවා ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒතර තැන්පත් කළත් උපලබ්ධි නොවුසේ කියන්නේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට දාලා බැංකුවට වැටිලා නැහැ කියන එක. ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට දාලා නම් සටහන් කරලා නම් ඒ කියන්නේ මේ ශේෂයට ඒක එකතු වෙලා තියෙනවා. නමුත් බැංකු ප්‍රකාශනයට වැටිලා නැහැ. බැංකුවට වැටිලා නැහැ කියන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය තුළ ඒ තැන්පත් කළ චෙක් එක නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. එහෙනම් මේ ශේෂයෙන් ඒ තැන්පත් කළත් උපලබ්ධි නොවන ශේෂය අඩු කරපුවම තමයි දැන් බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂය එන්නේ. පැහැදිලිද? හොඳයි. ඒකයි මම තැන්පත් කළත් උපලබ්ධි නොවන චෙක් අඩු කරේ. ඊට අමතරව ඒකෙම කියන ළමයි මේ වෙනත් ආදායම් වලදී සටහන් කරලා දෙනවා. හරි. දැන් මේ වැරද්ද විතරක් නම් මෙතන හදපුවම හරි. නමුත් ඒක සටහන් කරලා තියෙන ළමයි වෙනත් ආදායම් වලදී. රංගගේ බිරිඳට සේවාවක් සැපයුවා. දැන් ව්‍යාපාරය කියන්නේ පුද්ගලයෙක් අයිතිකාරයා කියන්නේ තවත් පුද්ගලෙකින්දා රංගගේ බිරිඳට උනත් රංගගේ නෑදෑය වුණත් කාට සැපයුවත් ඒක ව්‍යාපාරයේ
ආදායමක් විදිහට සටහන් වෙනවා. පැහැදිලි. ඔය ව්‍යාපාරය කියන්නේ එක පුද්ගලෙක් කියලා අපි කියන ව්‍යාපාරය එකක සංකල්පය. හරි. ඒක ආදායමක් කියලා පැහැදිලි. නමුත් එයා සටහන් කරලා තියෙන එක තමයි වෙනත් ආදායම් වල. උපදේශන සේවාවක් සපයලා ඒකෙන් ලැබෙන මුදල වෙනත් ආදායම් වල දාන්න බෑ. ඒක දාන්නත් ඕනේ උපදේශන ආදායම් වල. එහෙනම් ළමයි දැන් ශේෂ පිරික්සුනේ වෙනත් ආදායම් කියලා කොටසක් තියෙනවානේ බලන්න. ශේෂ පිරික්සුනේ වෙනත් ආදායම් කියලා 100ක් තියෙනවා. එහෙනම් ඒ 100ෙන් මේ උපදේශන ආදායම් 50 අඩු කරලා අපි ඒක උපදේශන ආදායම් වලට එකතු කරමු. පැහැදිලිද? ඒතර 100ෙන් 50ක් අඩු වුණාම 50යි. එහෙනම් වෙනත් ආදායම් තමයි 50යි තියෙන ව්‍යාපාරේ. පැහැදිලිද? ඒතර උපදේශන ආදායම් විදිහට දැන් අපිට සටහන් කරන්න පුළුවන් මුලින්ම 8600ක් තිබ්බා. ගැළපීමක් නිසා එකෙන් 200ක් අඩු වුණා. තවත් ගැළපීමක් නිසා උපදේශන ආදායම් වලට 300ක් එකතු වුණා ඉස්සෙල්ලා. දැන් තවත් 50ක් උපදේශන ආදායම් වලට එකතු වෙනවා. එහෙනම් සම්පූර්ණ ගාන ළමයි උපදේශන ආදායම් 8750යි. පැහැදිලි? 8750යි. අපිට ඒක දැන් සටහන් කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ නම් බාහිර උපදේශකයන්ට නිකුත් කළ 250ක චෙක්පත් ගෙවීමට ඉදිරිපත් වී නොතිබේ. නිකුත් කරලා තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. කියන්නේ නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවිචේ. ඒකත් ව්‍යාපාරයේ අඩුපාඩුවක්ද බැංකුවේ අඩුපාඩුවක්ද? ව්‍යාපාරයේ වැරද්දක් හෝ අඩුපාඩුවක්ද? බැංකුවේ ජංගම ගිණුමේ වැරද්දක් හෝ අඩුපාඩුවක්ද? අපි නිකුත් කරලා තාම අපි නිකුත් කරපු පුද්ගලයා ගිහිල්ලා බැංකුවේ සල්ලි අරන් නැහැ. කියන්නේ අපි සටහන් කරලා නමුත් තාම බැංකු account එකේ නැත්නම් බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා නැහැ. ඒතකොට පැහැදිලි ඒක බැංකුවේ වැරද්දක් හෝ අඩුපාඩුවක්. ඒතකොට අපි ඒක සටහන් කරන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ. පැහැදිලි. ඒතකොට අපි ඒක එකතු කරනවා. ඒක එකතු කරන එකේ අගය තමයි 250ක්. දැන් අපේ ළමයින්ට අපහැදෙන්න බෑ ඒක එකතු කරන්නේ. අඩු කරන්න පුළුවන්. ඒකතු කරන්න හේතුව තමයි ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුම. ඒ කියන්නේ ව්‍යාපාරයේ හදන මුදල් පාලන ගිණුමෙන් ඔය නිකුත් කරපු චෙක් එක දැනටමත් අඩු වෙලා තියෙනවා. ඒක තමයි පැහැදිලි. නිකුත් කරපු චෙක් එක දැනටමත් සංශෝධිත මුදල් පාලන ගිණුමෙන් අඩු වෙලා තියෙනවා. නමුත් බැංකු ප්‍රකාශනයෙන් අඩු වෙලා නැහැ. එහෙනම් ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි. අගය වැඩි. මොකද අඩු වෙලා නැහැ නේද තාම? පැහැදිලි. එතකොට එහෙනම් ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට මොනවා කරන්න ඕනේද? බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය වැඩි ඒ නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක් එක. ඒක නැවත එකතු කරන්න ඕනේ. අඩු වෙන චෙක් එක නැවත එකතු කරපුවාම අපිට බැංකු ප්‍රකාශනයට අනුව නිවැරදි ශේෂය හොයාගන්න පුළුවන්. බැංකු ප්‍රකාශනයට අනුව දැන් තියෙන ශේෂය හොයාගන්න පුළුවන්. පැහැදිලි? ඒතකොට එතන අගේ විදිහට අපිට 250ක් තියෙනවා. අපි ඒක සටහන් කිරීමක් එකතු කිරීමක් සිදු කරා. ඊට පස්සේ එරංගගේ රුපියල් 50ක නිවාස ණය වාරිකය ස්ථාවර නියෝග මත හවුල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ගෙවා ඇතිමුත් ගිණුම් පොත්වල සටහන් කරනවා. ඒ කියන්නේ ළමයි එරංග කියන හවුල්කාරයාගේ පෞද්ගලික ණය වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවලා ඒක ස්ථාවර නියෝගයක් කරලා තමයි ගෙවලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ඒක සටහන් වෙලා නැහැ. අපි එහෙම ගෙවීමක් සිද්ධ කරලා තියෙනවා කියලා දැනගන්නේ බැංකු ප්‍රකාශනය අපරම. ඔය විස්තර ටික ඔයාලා දන්නවා. දැන් බලන්න ඒක දැන් අපි සටහන් කරද්දී දුවිත් සටහන මොකද්ද වෙන්න ඕනේ? ඩබල් එන්ට්‍රි. අපි දන්නවා මුදල් පාලන ගිණුම බැර වෙනවා. ඒ කියන්නේ මුදල් ශේෂය අඩු වෙනවනේ බැංකුවේ තියෙන. මුදල් පාලන ගිණුම බැර. හර වෙන්නේ මොන ගිණුමද? ණය වාරික ගිණුමක්ද? ඒ කියන්නේ ණය ගිණුමක්ද ව්‍යාපාරේ නැත්තම් ජංගම ගිණුමද? ඒක පැහැදිලි අයිතිකාරයෙක්ගේ පෞද්ගලික වියදමනේ දරලා තියෙන්නේ. අයිතිකාරයෙක්ගේ පෞද්ගලික වියදමක් දරුවා නම් ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට අපි සටහන් කරන්නේ. ඒක අපි සටහන් කරන්නේ ගැණිලි විදිහට. එහෙනම් මුදල් පාලන ගිණුම බැර වෙලා හර වෙන්න ඕනේ ජංගම ගිණුම. ගැණිලි සිද්ධ කරාම අපි සටහන් කරන්නේ ජංගම ගිණුම කියලා මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. ජංගම ගිණුම හර වෙන්න ඕනේ ඒ ගැණිලි කර ප්‍රමාණය. ඒක විතර සටහන් වෙනවා 50ක්. නම් මුදල් පාලන ගිණුම බැර වෙනවා ගැණිලි කියලා 50යි. ඒ වගේම ජංගම ගිණුම හර වෙනවා. ජංගම ගිණුම හර වෙනවා. ගැණිලි මුදල් ඒක අරගෙන තිය එරංගගේ. එරංගගේ ණය වාරිකයක් තමයි ගොඩේ. එහෙනම් එරංගට හර වෙනවා 50යි. පැහැදිලිනේ? හොඳයි. දැන් අපි සියලුම අතිරේක තොරතුරු සටහන් කරලා ඉවරයි. දැන් අපි ඉක්මනට යමු. ඊළඟට සටහන් කරන්නේ හවුල් ගිවිසුම. හවුල් ගිවිසුමට ගියාම ළමයි තියෙනවා මුලින්ම ලාභ අනුපාතය.
අලුතෙන් ලාභ බෙදා ගන්න අනුපාතයේ හවුල්කාරයෝ 3 දෙනා. ඒක අපිට අවශ්‍ය වුණා කීර්තිනාමය සටහන් කරද්දී. ඒ වගේම අපිට ඒක ආය අවශ්‍ය වෙන්නේ ලාභ කොටස් අලාභ කොටස් බෙදද්දී. දැන්ට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක අතහැරලා ඉස්සරහට යමු. හවුල් ව්‍යාපාරයේ පොත්වල කීර්තිනාම ගිණුම පවත්වා නොගන්නාට මම ඒ කිව්වා හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්වල කීර්තිනාම ගිණුම පවත්වා ගන්නේ නැතුව ඒක ප්‍රාග්ධන ගිණුම තුළින්ම සටහන් කරා. ඒක තමයි මෙතන මේ සටහන් කරේ. පැහැදිලි. ඊට පස්සේ තියෙනවා හවුල්කරුවන්ගේ වර්ෂ අවසාන ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මත 10%ක පොලියක්. පැහැදිලි. මොකද හවුල් ගිවිසුම ඇතුළත් කරන්න පුළුවන් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මත පොලියක් ගෙවනවා. දැන් මේ යාළගේ හවුල් ගිවිසුමේ එක ඇතුළත් කරලා තියෙනවා. හැබැයි අපි හිතමු මෙහෙම හවුල් ගිවිසුමේ මෙහෙම කරුණක් තිබ්බේ නැහැ කියලා. මෙහෙම කරුණක් තිබ්බේ නැත්තම් ඒකට අදාළව නීතිය වෙන මොකද්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වෙනි වගන්තිය. ඒකේ කියලා තියෙනවා හවුල්කරුවන්ට ප්‍රාග්ධන පොලිය හම්බෙන්නේ නැහැ කියලා. නමුත් දැන් මෙතන හවුල් ගිවිසුමේ තියෙන හින්දා ප්‍රාග්ධන පොලිය ගෙවීම අපිට සිද්ධ කරන්න වෙනවද නැද්ද? ප්‍රාග්ධන පොලිය ගෙවීම අපිට සිද්ධ කරන්න වෙනවා. දැන් එහෙනම් මේක බැලන්ස් කරලා බලන්න ශේෂයෙන් කොහොමද එන්නේ කියලා. මෙතන මට ඊටමඩි ළමයි හදනවනේ මාත් එක්ක. ඔයාලා බැලන්ස් කරලා බලන්න ප්‍රාග්ධන ගිණුම තුලනය කරපුවාම ශේෂයේ පාගයේ කොච්චර කියනවද කියලා. එතකොට මේ ප්‍රාග්ධන ගිණුම බැලන්ස් කරන්න ඉස්සෙල්ලා තව පොඩි එකක් සටහන් කරගන්න තියෙනවා. ඒ තමයි ප්‍රාග්ධන ගිණුමේ මුල ශේෂය. ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂය. බලන්න ශේෂ පිරික්සුමට ගිහිලා ළමයි ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂයන් දීලා තියෙනවා. ඒකේ දීලා තියෙනවා ආරම්භක ශේෂයන් විදිහට රංග සහ එරංගට 10යි 10යි. මොකද වසර මුල ඒ කියන්නේ ගිය අවුරුද්දෙන් ශේෂයක් විදිහට එන්නේ රංගකයේ සහ එරංගකයේ ශේෂයන් විතරයි. මොකද අලුතෙන් උදාර ව්‍යාපාරයට එන්නේ. එහෙනම් එයාලගේ ශේෂයන් දෙකක් සටහන් කරන් ඉන්න මුලින්ම ශේෂය 10යි 10යි. මුලින්ම අපි සටහන් කරගන්නවා වසර මුල ශේෂය නිසා. ඊට පස්සේ මේ ටික එකතු වෙනවයි 1900යි. මෙතනත් 1900යි. මෙතන 1000ක් විදිහට සටහන් වෙනවා. 1900යි අංගගේ 1900යි 1000. දැන් බලන්න ගණනය කරන්න ශේෂීය භාගයේ 1180යි 1180යි එතන 640යි 1180යි රංගකයේ ශේෂීය භාගයේ එරංගකයේ 1180යි උදාරකයේ 640යි. පැහැදිලි? හරි. එහෙනම් ළමයි හවුල් ගිවිසුමට අනුව ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂය මත තමයි ප්‍රාග්ධන පොලිය ගෙවන්නේ. එහෙනම් අවසාන ශේෂය හොයාගත්ත දැන් ප්‍රාග්ධන පොලිය ගණනය කරමු. අපිට කියනවා ගානේ ප්‍රාග්ධන පොලිය 100ට කීයක් කියලාද? ප්‍රාග්ධන පොලිය 100ට 10ක් කියලා කියනවා. හොඳයි. දැන් එහෙනම් මේ ශේෂයන් වලට 100ට 10ක් ගණනය කරන්න ඕගොල්ලෝ. මෙතන 1180ට 100ට 10ක් කියන්නේ කීයද ළමයි? 118යි අතනත් 118යි අතන 64යි. පැහැදිලි කතාව. ඒතර අපි ඒක සටහන් කරන තැන් දෙක වලට මතකයි ප්‍රාග්ධන පොලිය සටහන් කරන එක තැනක් තමයි ළමයි ලාභ විසර්ජන ගිණුම. ලාභ විසර්ජන ගිණුම. ඒතකොට ඒකේ ප්‍රාග්ධන පොලිය හවුල්කාරයෝ 3 දෙනාටම හම්බෙනවා. මම පැහැදිලි කරා ඇයි උදාරට හම්බෙන්නේ කියලා. උදාර වසර මුලනේ ව්‍යාපාරයට එන්නේ. එහෙනම් වසර මුලින් ඉඳන්ම එයාගේ ප්‍රාග්ධනයේ ව්‍යාපාරයේ තියෙනවානේ. ඒක නිසා එයාට ප්‍රාග්ධන පොලියකුත් ගෙවනවා. පැහැදිලිද? එතකොට රංග එරංග උදාරට අදාළව 118යි 118යි 64ක් විදියට ප්‍රාග්ධන පොලිය සටහන් වෙනවා. පැහැදිලි. හරි. ඊළඟට බලන්න අපිට කියලා තියෙන තොරතුර මේ අභ්‍යාසයට අදාළව හවුල් ගිවිසුමේ රංගට සහ උදාරට එරංගට සහ උදාරට රුපියල් 40000 බැගින් මාසික වේතනය කිමේ. ඔය කතා කරන්නේ හවුල් වේතන සම්බන්ධයෙන්. නමුත් හවුල් වේතන 3 දෙනාටම හම්බෙන්නේ නැහැ ළමයි. එරංගට සහ උදාරට විතරයි හම්බෙන්නේ. දැන් ඔයාලා ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි හවුල් වේතන 3 දෙනාටම හම්බෙන්නේ නැත්තේ? පැහැදිලි හවුල් වේතන හම්බෙන්නේ ඒ ව්‍යාපාරය ඇවිල්ලා වැඩ කරන නැත්නම් කළමනාකරණයට සහාය වෙන සේවක හවුල්කාරයන් විතරයි. ඉතින් මෙතන ඒ වැඩවලට සහාය වෙන්නේ එරංග සහ උදාර විතරක් වෙන්නේ නැති. ඒකයි ඒගොල්ලෝ විතරක් හවුල් වේතන ගෙවන්න කියලා හවුල් ගිවිසුමේ තියෙන්නේ. පැහැදිලිද? ඒකට 40යි මාසිකව අපි වාර්ෂික හවුල් වේතනය හොයා ගන්න ඕනේ. ඒක 480යි. වාර්ෂිකව 480ක් හම්බ වෙනවා එරංගට සහ උදාරට.
එතකොට මෙතන බැලුවොත් මෙතන ප්‍රාග්ධන පොලිය ළමයි මම දාන දැන් කිව්වේ නෑ ඊළඟ අවස්ථාව. මෙතන ලාබලා විසර්ජන කිරීමේ දාලා ආය අපි බැර කරනවා මොකද්ද? ජංගම ගිණුම. ඒතර ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස්, ලාබලා විසර්ජන කිරීම සහ ජංගම ගිණුමේ සටහන් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙන ජංගම ගිණුම බැර කරන්න ඕනේ ළමයි ප්‍රාග්ධන පොලි කියලා ඒ හවුල්කාරයන්ට අදාළ ප්‍රමාණයන් යාලගේ තීරුවල පැහැදිලි. හරි. ඒක සටහන් කරා. දැන් ඉන්න හවුල් වේතන වලට. ඒතර හවුල් වේතන හම්බ වෙනවා කියන්නේ එරංගට සහ උදාරට විතරයි. ඒතකොට එරංග සහ උදාරට විතරයි. ඒතකොට හවුල් වේතන විදිහට වාර්ෂිකව 480ක් හම්බ වෙනවා. එරංග සහ උදාරට 480යි. ඒතකොට ඒකත් සටහන් වෙන්න ඕනේ ලාභලා විසර්ජන කිරීම සහ ජංගම ගිණුමේ වැරට. පැහැදිලි. හවුල් වේතන. එරංගට 480යි උදාරට 480යි. පැහැදිලි. රංගට හවුල් වේතන හම්බෙන්නේ නැහැ. එයාට ගෙවනවා කියලා හවුල් විශ්මයේ සටහන් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයට ලබා දෙන ණය සඳහා හවුල්කරුවෙකුට වාර්ෂිකව 108ක පොලියක් හිමිකම් ලබයි. මම පැහැදිලි කරා මතකද ළමයි ගිය වීඩියෝ එකේ හවුල් ව්‍යාපාර ආඥාපනතේ 42 වෙනි වගන්තියේ කියලා තියෙනවා. හවුල්කාරයෙක් කිසියම් ණයක් සැපයුවොත් අවම වශයෙන් 105කවත් පොලියක් දෙන්න ඕනේ කියලා. පැහැදිලි. මම කිව්වා ඒ වුණාට හවුල් ගිවිසුමේ හවුල්කාරයන්ට සඳහන් කරන්න පුළුවන් ඊට වඩා වැඩි අනුපාතයක් දෙනවා නම් කැමති වෙනවා. පැහැදිලි. ඒතකොට මේ හවුල් ගිවිසුමේ සඳහන් කරලා තියෙන ඒකොල්ලෝ පොලි අනුපාතය ණයක් සැපයුවොත් හවුල්කාරයෙක් එයාට 108ක පොලියක් දෙනවා කියලා. එහෙනම් අපි දැන් 105 එතනින්ම අයින් වෙලා 108 තමයි අපි භාවිතා කරන්නේ. පැහැදිලි. හවුල් ගිවිසුමේ තියෙන එක තමයි අපි භාවිතා කරන්න ඕනේ. එතනදී එහෙනම් බලමු හවුල්කාරයෙක් අනිවාර්යයෙන්ම ණයක් සපයලා තියෙන ශේෂ පිරික්සුමට ඇවිල්ලා බලන්න කිසියම් හවුල්කාරයෙක් සපයපු ණයක් සම්බන්ධයෙන් සටහනක් තියනවාද කියලා. මෙතන ශේෂ පිරික්සුමේ තියනවා ළමයි 2016 1 දින උදාර ලබා දුන් ණය. උදාර ලබා දුන් ණය කියලා 2016 1 උදාර ලබා දුන් ණය කියලා අපිට සටහන් වෙනවා මෙතන රුපියල් 2000ක්. 2000ක ණයක් සපයලා. හරි. දැන් 108යි පොලි අනුපාතය. දැන් අපි වර්ෂයටම පොලි බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා ණය සපයලා තියෙන්නේ 2016 1 ගිණුම් වර්ෂය ඉවර වෙනවා ළමයි 2016 3:31. එහෙනම් ඒ වර්ෂයට අදාළව එයාට පොලිය ගෙවන්න ඕනේ මාස 3කට අදාළව. පැහැදිලි. ඒක දැන් මම පොලිය ගණනය කරන්නම් 2008 108යි වර්ෂයකට. නමුත් අපි පොලිය ගෙවන්නේ මාස 3කට. එතකොට 40ක් විදිහට අපිට පොලිය ගණනය කරගන්න පුළුවන්. පැහැදිලි. එතකොට මේක හවුල්කාරයෙන් සම්බන්ධ ගැළපීමක් වුණාට එයා ව්‍යාපාරයේ ණයක් නේ සපයලා තියෙන්නේ. ණයක් නම් සපයලා තියෙන්නේ ඒ පොලිය කියන්නේ වියදම. පැහැදිලිද? මේ හවුල්කාරයෙක් සපයුවට ඒක සපයලා තියෙන්නේ ණයක් විදිහට. ඒ කියන්නේ බාහිර පාර්ශවයක් විදිහට සපයලා තියෙන්නේ. අයිතිකාරයෙක්ගේ ප්‍රාර්ථනය දුන්නා නෙමෙයි. එහෙනම් ඒ ණය සඳහා ගෙවන පොලිය අපිට වියදමක් ව්‍යාපාරයක. පැහැදිලිද? එහෙනම් ඒ 40 අපි සටහන් කරන්නේ වියදම් වල. ණය පොලිය. 40. පැහැදිලිද? ඒ වගේම මේ 40 අදාළ විස්තරහන වෙන්නේ ගෙවල නැත්තම් ණය පොලිය ගිණුම හර ගෙවිය යුතු ණය පොලිය ගිණුම බැර කියලා ජංගම ගිණුමකට බැර වෙන්න ඕනේ. පැහැදිලි? නමුත් අපි දන්නවා හවුල්කාරුවන්ට අදාළව අපි ගෙවන්න තියෙන ඒවා සටහන් කරන්න ප්‍රාග්ධන ගිණුමක් සහ ජංගම ගිණුම ක්‍රියා කරනවා. ඉතින් අපිට ආයේ ගෙවිය යුතු ණය පොලිය ගිණුමක සටහන් කරන්න ඕනේ නැහැ. මේ ණය සපයලා තියෙන්නේ උදාරනේ. ඒ උදාරගේ ජංගම ගිණුමේ අපිට සටහන් කරන්න පුළුවන් එයාට ගෙවිය යුතු ණය පොලිය කොටස. පැහැදිලිද? එහෙනම් ණය පොලිය කියලා උදාරගේ ජංගම ගිණුම බැර ගන්න ඕන නම් 40ක්. පැහැදිලි? ණය සපයලා තියෙන උදාර නිසා ආය අපි උදාරගේ ණය පොලිය ගෙවිය යුතු ණය පොලිය ගිණුමකට බැර කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට එයාගේ ජංගම ගිණුම බැර කරන්න පුළුවන් එයාට ගෙවන්න තියෙන ප්‍රමාණය. පැහැදිලිද? හොඳයි.
හරි අපි ඒක සටහන් කරා. දැන් අපිට යන්න තියෙන ශේෂ පිරික්සුමට ශේෂ පිරික්සුමේ තියෙන දාපු නැති තොරතුරු ටික අපි මේ මූල්‍ය ප්‍රකාශන වල දැන් සටහන් කරගමු. මුලින්ම තියෙන ළමයි උපදේශන ආදායම් අපි ඒක සටහන් කිරීමක් සිදු කරා. ඊට පස්සේ අපිට සපයලා තියෙනවා උපදේශන වියදම් 3500යි. උපදේශන වියදම් අපි සටහන් කරන්නේ ආදායම් ප්‍රකාශනයේ 3500. හරි. ඒක අපි දරලාභයට උඩින් අඩු කරලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මෙහෙයුම් වියදම් කියන 1200යි. මෙහෙයුම් වියදම් කියන්නේ ව්‍යාපාරයේ වියදමක් නිසා අපි ඒක වියදම් වලට සටහන් කරගන්නවා. මෙහෙයුම් වියදම්. ඒක මෙහෙයුම් වියදම් විදියට අපිට අභ්‍යාස කරන්නේ 1200යි. ඊට පස්සේ අපිට දීලා තියෙන ළමයි එරංගට ගෙවූ වේතන. ඒකට අර හවුල්කාරයන්ට හම්බෙන වේතන සම්බන්ධයෙන් යාට වේතනය ගෙවුවහම ගෙවිය යුතු ප්‍රමාණය අපි එයාගේ ජංගම ගිණුම බැර කරගත්තනේ. විසර්ජන ගිණුම සහ ජංගම ගිණුම තමයි සටහන් කරේ හවුල්කරුවන්ට අදාළ වේතන. ඒතර ගෙවුවයින් පස්සේ මට පුළුවන් ජංගම ගිණුම හර කරගන්න. ගෙවුවා කියන්නේ එයා ඒව ගෙදරන් ගියා. ඒතකොට ජංගම ගිණුමේ අපිට අඩු කරලා ඒක පෙන්වන්න පුළුවන්. හරිද? එහෙනම් ගෙවු වේතන අපි ගෙවලා තියෙන හවුල්කාරය තමයි එරංග. එරංගට ගෙවු වේතන එරංගගේ ජංගම ගිණුම හර කරන්න පුළුවන්. 480යි. පැහැදිලිද? එයාට ගෙවිය යුතු වේතනය අපි ජංගම ගිණුම බැර කරා. එයාට හම්බෙන්න ඕන නිසා එයා ඒක ගෙවුවා නම් එයාට අපිට ජංගම ගිණුම හර කරලා ඒක සටහන් කරන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපිට තියෙන ලබා දුන් ණය උදාර ඒක අපි සටහන් කරා පොලිය ගණනය කරලා. දැන් ළමයි කනකොට ඒ ණය කොහෙද සටහන් කරන්නේ? මේ ණය කියන්නේ ජංගම නොවනවක් කීමක් නේද? අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඉල්ලලා නැහැ. ඒක නිසා අපි ණය සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවක් කීම වල තමයි මේ ණය මුදල සටහන් කිරීමක් සිදු කරන්නේ. පැහැදිලි? නමුත් පොලිය ගණනය කරලා අපි හරියට සටහන් කරා. හොඳයි. ඉස්සරහට යද්දී උදාරට ගෙවු ණය පොලිය. ඒ පොලියෙන් 30ක් ගෙවලා. එතකොට අපි ගෙවිය යුතු පොලිය කොහෙද සටහන් කරේ? ජංගම ගිණුම බැලට. එහෙනම් ඒ පොලියෙන් ගෙවුවහම මොකද කරන්න ඕනේ? ජංගම ගිණුම හර කරන්න ඕනේ. අර වේතන වගේම තමයි. හරිද? එතකොට අපි ගෙවු පොලිය කියලා අපිට සටහන් කරන්න පුළුවන් ළමයි 30ක්. ගෙවු පොලිය කියලා අපිට 30ක් සටහන් කරන්න පුළුවන් උදාරට අදාළව. හරි. ඊට පස්සේ කියනවා දේපල පිළිය සහ උපකරණ වල ධාරණ වටිනාකම. ඒතර දේපල පිළිය සහ උපකරණ වල ධාරණ වටිනාකම මට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ ෂය හොයන්න. නමුත් මෙතන ෂය ගණනය කරලා දීලා තියෙන නිසා මට ඒකේ මේ අභ්‍යාසයට දාලා අවශ්‍යතාවයක් නැහැ. මොකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්නේ නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ජංගම නොවන වත්කම් මැටදේ තමයි දේපල පිළිය සහ උපකරණ නිරූපණය වෙන්නේ. නමුත් මෙතන අපෙන් එහෙම එකක් ඉඩක් නැති හින්දා මට ඒ ෆිගර් එක නැත්නම් එයාගේ වැඩක් නැහැ. ඊට පස්සේ තියෙනවා දේපල පිළිය සහ උපකරණ ෂය. මෙතනදී අපි ෂය ගත්තා 1800යි. අර උදාරෙද්දී ගෙන ආපු කාර්යාල උපකරණයේ ෂයයි දෙකම එකතු කරලා අපි මෙතනදී සටහන් කිරීමක් කරා. ඒතකොට අපි ෆිගර් එක අරන් තියෙනවා. වෙනත් ආදායම් උත් අපි සටහන් කරලා ගත්තා නිවැරදි අගය. ඊට පස්සේ බැංකුවේ ඇති මුදල් 290යි. මම කියවා මේ සංශෝධිත බැංකු ගිණුම හදලා අපි හොයන්නේ ව්‍යාපාරයේ නිවැරදිම මුදල් පාලන ගිණුමට අනුව ශේෂය. එතකොට මේ සංශෝධිත මුදල් පාලන ගිණුම කියලා අපි සංශෝධනය කරන්න යන්නේ මොකද්ද? ව්‍යාපාරයේ දැනට තියෙන මුදල් පාලන ගිණුමේ නැත්නම් බැංකු ගිණුමේ ශේෂය. එහෙනම් මේ ඒ ශේෂය තමයි දීලා තියෙන්නේ බැංකුවේ ඇති මුදල් කියලා 290යි. ඒතකොට එහෙනම් ඒක සංශෝධිත මුදල් පාලන ගිණුමේ සටහන් කරගන්නවා ශේෂය 290යි. පැහැදිලි නේද? හරි. ඒ ශේෂය තමයි මේ සංශෝධනය කිරීම සිද්ධ කරන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ. හොඳයි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂයන් අපි අර ප්‍රාග්ධන පොලිය ගණනය කරන්න ඉස්සෙල්ලා හින්දා අපි වේලස්සන්ම ප්‍රාග්ධන ගිණුම තුලනය කරන්න කියන්නේ. ඒක ප්‍රාග්ධන ගිණුමේ ශේෂයනොත් අපි ඒ වෙලාවේ සටහන් කරගත්තා නැවත සටහන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ජංගම ගිණුමේ ශේෂයන්. ජංගම ගිණුමේ ශේෂයන් අපි සටහන් කරගත්තේ නැහැ තාම. එතකොට අපි 200යි 100යි. ඒකට රංගන සහ රංගන අදාළ ශේෂය 200යි 100යි. මොන්න අපි ඒක සටහන් කරගත්තා. උදාරට අදාළව මුල ශේෂයක් නැහැ.
මොකද එයා මේ වර්ෂයේ මුල තමයි ව්‍යාපාරයට බඳවා ගත්තේ. ඊට පස්සේ උදාර රැගෙන මුදල තමයි උදාර රැගෙන මුදල සටහන් කරා. හරිද? උදාර රැගෙන මුදල අපි සටහන් කරලා ඉවරයි. හරි. උදාර රැගෙන මුදල අපි අද ප්‍රාග්ධන ගිණුම සටහන් කරා 300. හොඳයි. දැන් අපි එහෙනම් තියෙන්නේ මේ ගිණුම් ටික තුලනය කිරීම තමයි. දැන් අපිට තියෙන්නේ මේ ගිණුම් ටික තුලනය කරන්න. මුලින්ම තුලනය කරන්න ආදායම් ප්‍රකාශනයේ ලාභය හොයලා මේ ලාභ කොටස් හොයන එක තමයි අපේ පළවෙනිම අභියෝගය. පැහැදිලි? එතකොට ආදායම් ප්‍රකාශනය වань මෙතන 5250ක් තියෙනවා අපිට දල ලාභයේ විදිහට. ඊට පස්සේ 50ක් එකතු වෙනවා වෙනත් ආදායම්. ඊට පස්සේ සම්පූර්ණ ආදායම් වල එකතු වෙනවා 5300. 5300. ඒතර වියදම් විදියට අපෙන් අඩු වෙන්න ඕන ළමයි මේ ටික එකතු වෙනවා. බලන්න එකතු දෙයක් වෙනවා. 3110ක් අඩු වෙන්න ඕනේ වියදම් විදියට. ඊට පස්සේ අපිට ලාභය ගණනය කරගන්න පුළුවන්. ලාභයේ විදියට අපිට එනවා 2190ක්. ලාභය 2190ක්. හරි. ඔන්න ලාභය අපි ගණනය කරගත්තා. ලාභය ළමයි අපිට 2190ක් විදියට තමයි සටහන් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ලාභ කොටස් හොයන්න ඕනේ. ලාභ කොටස් හොයද්දී මුලින්ම මෙතන මේ ප්‍රාග්ධන පොලි ටික වෙනම එකතු කරන්න. හවුල් වේතන ටික වෙනම ඒවල එකතුව ගන්න. පැහැදිලි? ඒතර ප්‍රාග්ධන පොලි විදිහට ප්‍රාග්ධන පොලි වල එකතුව ළමයි 300යි. හවුල් වේතන වල 960යි. මෙතන 300යි මෙතන 960යි. ඒ කියන්නේ මේ අපි උපයපු ලාභයේ ප්‍රාග්ධන පොලි විදිහට 300ක් අඩු වෙන්න ඕනේ. හවුල් වේතන විදිහට 960ක් අඩු වෙන්න ඕනේ. ඉතුරු ප්‍රමාණය තමයි ලාභ කොටස් විදිහට අපිට ළමයි බෙදීමක් සිදු කරන්න පුළුවන්. පැහැදිලි? ඒකෝර බලන්න කීයක් තියෙනවද කියලා මේ ටික අඩු කරන් පස්සේ. එන්නේ 2190ෙන් අඩු කරන්න ඕනේ 300යි 960යි. බලන්න දැන් ලාභයේ විදිහට ලාභ කොටස් විදිහට බෙදන්න පුළුවන් ලාභය කීයක් තියෙනවද කියලා. ලාභ කොටස් විදිහට බෙදන්න පුළුවන් ලාභය අපිට තියෙන ළමයි 930ක්. 930. හරි. දැන් මේ ලාභයෙන් මේ දෙක අඩු වුණාම 930ක් වෙනවා. දැන් බලමු මේ 930 කාටද බෙදන්නේ? මේ ඕල් කාර්ය තුන් දෙනාම වසර මුල ඉඳන් හිටිය නේද ව්‍යාපාරේ. එහෙනම් ඒ තුන් දෙනාටම ලාභ කොටස් යන්න ඕනේ. ඒතර නව ලාභ අනුපාතයේ විදිහට අපිට දීලා තිබ්බා හවුල් ගිවිසුමේ 2ට 2ට 1යි. ඒ කියන්නේ රංගට 2යි, රංගට 2යි, උදාරට 1යි. පැහැදිලි? ඒතර අපි ඒ අනුපාතයට රංග සහ උදාරට ඒ හවුල් වේතන ටික ළමයට බෙදමු. ඒතර බෙදපුවම එනවා 372යි 186යි. මේ 930 බෙදපුවම මේ තුන් දෙනාට අපිට එනවා 372යි 186යි. 186යි. මේක බෙදන්නේ දෙකට එක අනුපාතයක. පහෙන් දෙකක් රංගට, පහෙන් දෙකක් රංගට, පහෙන් එකක් උදාරට. පැහැදිලි? ඒකට 930යි. අවසානයේදී උත්තරේ බිඳුවක් එනවා. මොකද මේ සම්පූර්ණ ලාභය මේ තුන් දෙනාටම බෙදලා ගියා. ඒතර මේ ලාභ කොටස් කියන එක ලාභ විසර්ජන ගිණුම කෑල්ලේ සහ ජංගම ගිණුමේ නැවත සටහන් වෙන්න ඕනේ. පැහැදිලි? ලාභ කොටසොත් ලාභ විසර්ජන ගිණුමේ සහ ලාභ විසර්ජන ගිණුමේ සහ ජංගම ගිණුමේ සටහන් වෙන්න ඕනේ. එතකොට ජංගම ගිණුමේ බැලුව සටහන් කරන්න ලාභ කොටස් ජංගම ගිණුමේ බැලුව සටහන් කරන්න ලාභ කොටස් 372යි 186යි 372යි 186යි. හරිද? તો අපි ආදායම් ප්‍රකාශනයේ පිළියෙල කරලා ඉවරයි. හොඳයි. දැන් ඉන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. මේක තුලනය කරලා සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය හොයාගන්න. ඒතර මෙතන එකතුව අපිට ගන්න පුළුවන්
590යි. මෙතන එකතුව 590යි. මෙතන 590යි. ඒක ශේෂයේ භාගයේ විදිහ අපි ගන්නවා 540යි. ඊගේ 540යි. එයා ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය වෙන්නේ 540යි. පැහැදිලිද? 540යි. මේ 540 තමයි. දැන් සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය තමයි අපි බැංකු සැලසුම් ප්‍රකාශනයේ මුලට සටහන් කරන්නේ. දැන් දෙන්නේ 540. මේ 540ට 250ක් එකතු කරලා 50ක් අඩු වෙන්න ඕනේ. පැහැදිලි? ඊට පස්සේ එනවා බැංකු ප්‍රකාශනයට අනුව. අපිට ආපු බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කීයක් තිබ්බද කියලා 740. 740 තමයි බැංකු ප්‍රකාශනයට අනුව ශේෂයේ විදිහට තිබිලා. ඒ ගිණුම් ටිකක් තුනේ කරලා ඉවරයි. ඊට පස්සේ අපි එන්න ඕනේ ජංගම ගිණුමට. ජංගම ගිණුම දැන් ඔයාලා තනියම බැලන්ස් කරලා බලන්න ශේෂයේ පාගේ ඊයේ කීයක් වෙනවද කියලා. ඒතර ශේෂයේ පාගේ විදිහට 690යි 540යි 740යි 540යි 740යි මේව තමයි ශේෂයේ පාගේ සටහන් වෙන්නේ. එරංගට 690යි රංගට 690යි එරංගට 540යි උදාරට 740යි. මම මේ ඉඳ නැතිනම් මම මේ ශේෂයේ පාගේ ටික ලිව්වා. ඔයාලත් නිවැරදිව ගණනය කරා නම් මේ උත්තර ටික ජංගම ගිණුමේ ශේෂයේ පාගේ සහ ඊගේ විදිහට එනවා. හොඳයි. මේ අපි සාකච්ඡා කරලා ඉවර කරේ හවුල් ව්‍යාපාර ගාණක් සම්පූර්ණ හවුල් ව්‍යාපාර ගාණක්. ඉතින් මම හිතනවා මේ අපි සාකච්ඡා කරපු ප්‍රමාණය අපේ ළමයින්ට 100%ක්ම අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් මේ සම්බන්ධව තියෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුපාන ප්‍රශ්න පත්‍ර කරන්න ඒ වගේම ඒ අනුමාන ප්‍රශ්න පත්‍ර කරලා ඒ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් නැවුනොත් තමයි අපිට අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න මේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න. හොඳයි අපි ඊළඟ දවසේ තවත් පාඩමකින් හම්බ වෙමු.